ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිම වේවා. ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ස්වර්ගයටත් පොළවටත් ස්වාමීන් වන පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. එසේ පියාණනි ඔබට ප්‍රියමනාපයමය. මගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරා ගනු ලැබූ යමෙක් වේද ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ප්‍රේමාන්තයනි එක කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කතා කරන වචනය බලන්න. පැනවත්කම නැනවත්කම ගැන උන්වහන්සේ ඔබට මට දයාබරව කියා දෙන දෙයක් තියෙනවා. 18 වෙනි වගන්තිය සිට පැනවත්කම නැනවත්කම ගැන වචනය බලන්න කතා කරලා කියනවා කිසිවෙක් තමාම රවටා නොගනිත්වා ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම් ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේවා. දැන් ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් උන්වහන්සේ ගාව ලෝක මිම්ම අනුව මෝඩයෙක් වෙන්න. ඒ කියන්නේ මේක මේ මෝඩ වැඩ කරන්න කියන එක නෙමෙයි. ඊළඟ වගන්තිය බලන්න. කතා කරලා කියනවා මන්ද මේ ලෝකයේ ප්‍රඥාව අපි හැමෝම කියමු. මන්ද මේ ලෝකේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමකි. මෝඩකමකි. ඒ කියන්නේ මේ ලෝකේ කියන්නේ එකතු කරගන්න, ගොඩ ගහ ගන්න, මෙහෙම එන්න, මෙහෙම කරන්න කියන එක උන්වහන්සේ ඉස්සරහා ඒක අඥානවන්තකමක් මගේ ප්‍රේමාන්තනේ. ඒක අපි පිලිප්පි වරංගු ලිපියේ 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පාවුලතුමා පැහැදිලිවම 7 වෙනි වගන්තියේ කතා කරලා කියන දේ බලන්න. ලෝකයේ ප්‍රඥාව සහ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව. ඒත් මට වාසියක්ව තිබූ දේම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දැන් අවශ්‍යයක් යයි සිතන්නට පටන් ගතිමි. එයා රෝමා සිටිසන්ෂිප් එක තිබුණා නැද්ද? එයා පරිසිවරේ ගමාලියගේ ගෝලෙක්. මේ වාසියක් තිබිච්ච දේ ක්‍රිස්තුස් වහන්සේ තුල අවශ්‍යයි. ඒක ඊළඟ වගන්තිය බලන්න. එතන කතා කරලා කියනවා බලන්න එපමණක් නොවේ. මාගේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමේ විශේෂතාවය නිසා ඒ සියල්ල අවශ්‍යයක් යයි ගණන් ගතිමි. උන්වහන්සේ නිසා කියන්න උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව සියල්ල කුණු කසලයයි සලකමි. මගේ ප්‍රමාන්තයනි ලෝකය මිම්ම සහ ස්වාමින් වහන්සේගේ මිම්ම අනුව ඒක වෙනස්. ඒ කියන්නේ ලෝකේ ප්‍රඥාව සහ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව වෙනස්. ඒක ඔබ ශුද්ධාත්ම මෙහෙයවීම තුළ ඉන්නවා නම් ඒ වචනේ තුළ ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට නෝවාට නැව හදන්න කිව්වා වගේ ඔබට සමහරලාට ලෝකයේ මිම්මෙන් ගොබ්බ තීරණ ගන්න මෝඩ තීරණ ගන්න වෙනවා. ඉතින් ඒක ලෝකය හිනස්සන දෙයක්. මට මතකයි සෙමිනරි මම ෆෝර්තිය ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ මට දීපු ලස්සන අත්දැකීමක් තමයි ජැෆ්නාවල ඉන්නකොට උන්වහන්සේ මගෙන් දයාබරව ඉල්ලපු දේ අවුරුද්දක් එතන ඉන්න කියනවා කියන එක. අවුරුද්දක් ඉන්න කියනවා කියලා. කියද්දි ජැෆ්නාවල එක මෝඩ තීරණයක්, තන්නිකර මෝඩ තීරණයක්. මොකද්ද මෝඩකම ඇවිල්ලා ඉක්මනට ස්වාමි කෙනෙක් වෙනවා තරම් සුන්දර අත්දැකීමක් තවත් නැහැ. එතකොට මේක මේ තවත් අවුරුද්දක් ස්වාමි කෙනෙකුත් නෙමේ. ඉතින් ජෆ්නාවල පූජාව තියන්නත් බෑ. දෙමළ ඉගෙන ගන්න ගියේ එපිඩිසුවම් විතර දැනගෙන හිටියේ. ඉතින් එතනදී එහෙම කාලයක් දැන් ඒක අපරාධේ හැම අහපු ඔක්කොම කිව්වේ කලන ඔය මෝඩ වැඩේ කරන්න එපා. මගේ පන්තිය ඒක මාර ලස්සන සුන්දර පන්තියක්. එතන ඒ පන්තිය මිස් කරගෙන වෙන බැච් එකකට යන්න තව අවුරුද්දක් කල් යන්න ජෆ්නාවල කවුරුත් නැහැ. යුද්ධ කාලේ මම හිටියේ. එතන ලෝක තීරණයක් බරපතල තීරණයක්. එතන තව අපරාධේ ස්වාමි කෙනෙක් වෙන්න ඉක්මනට ස්වාමි කෙනෙක් වෙන්න නැතුව ස්වාමි කෙනෙක් වෙලා යන්න පුළුවන් මේ වගේ අදහස් ගොඩාක් තියෙන තැන මට උන්වහන්සේගේ හඬට විරුද්ධ වෙන්න බැරි වුණා මගේ ප්‍රමාන්තයනේ.
එනිසා තමයි මට උනේ එතන තීරණය ගන්න ජැෆ්නවල අවුරුද්දක් ඉන්න. ඒක මහා මෝඩ තීරණයක් ලෝකය මෙන්ම ගත්තහම. හැබැයි ස්වාමීන් වහන්සේ ඒ හරහා මහා පුදුම දේවල් කරනවා. උන්වහන්සේ නෝවාට නැව හදන්න කියද්දී මිනිස්සුන්ට එක ජෝක් එකක් වුණා. හැම දෙයක්ම අතෑරලා යනවා කියන එක ජෝක් එකක් වුණා. ජේසු ප්‍රසිද්ධ තැන් අතෑරලා හුදකලා වෙන්න යද්දී එක ජෝක් එකක් වුණා. කුරුසෙන් බැහැලා කුරුසයක මරණය යක්ෂයා කියද්දී ඔබ පාතාලේ මේ දෙව් මැදුරෙන් පනින්න ගීතාවලිය 91 කෝට් කරලා කිව්වේ දේව දූතය ඔසම ගන්නේ පය ගලකවත් වදින්න දෙන්නේ නැතුව එම නොපැන්න එක ජෝක් එකක් වුණා. අපරාධේ කුරුසෙම මරෙන්න උනාද වෙන විදියක් නැද්ද? මගේ ප්‍රමාන්තේනි පැනවත්කම නැනවත්කම සහ ස්වාමීන් වහන්සේගේ අනාවරණය. සමහරවිට ඔබගේ ජීවිතයේ ඔබ ගන්න මෝඩ තීරණ නෙමෙයි හොඳේ. මෝඩ තීරණ ගන්නවනේ. ඒ ස්වාමීන් වහන්සේගේ ඒකම මේ කතා කරන්නේ. උන්වහන්සේගේ ඩිරෙක්ෂන් එකත් එක්ක මඟ පෙන්වීමත් එක්ක ඔබට කරන්න යන දේවල් සමහර වෙලාවට. ඒ තැනදී ලෝකයේ ඇස්වලින් උන්වහන්සේගේ ගමන මනින්න බෑ. ලෝකයේ ඇස්වලින් මනින්න බැදියක් නැහැ. ස්වාමීන් වහන්සේ මහා පුදුම විදියට ඔබ වර්ගන යන්නේ. උන්වහන්සේගේ උන්වහන්සේ අනාවරණය කරේ නැත්තම් කොහොමද එහෙම දෙයක් වෙන්නේ? උන්වහන්සේ අනාවරණය කරේ නැත්තම් ඔබ මම දන්නේ ඔබ මම කවුද? ඔබගේ මගේ ශක්තියෙන් ඔබට මම මොනවද කරන්න පුළුවන්? මතීතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. මතීු 16 ජේසු අහද්දී මම ගැන මිනිස්සු මොනවද කියන්නේ කියලා පේදුරුතුමා කතා කරලා කියනවා. ඔබ මං ගැන මොනවද කියන්නේ කියද්දී මතීු 16 උන්වහන්සේ කියනවා. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සීමොන් ඔබ ඊතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ. තාත්තා අනාවරණය කරේ. මගේ ප්‍රමාන්තයනේ මේ උන්වහන්සේගේ අනාවරණය ඔබ මම දකින පොත්ත ඔබ මම දකින ඒ එළිය මතු පිට දේ විතරයි දකින්නේ. ඒක ඔබ ඇස්වලින් දකින දේ වෙනස්. ඇස්වලින් දකින දෙයට වඩා එහා දෙයක් තියෙනවා. ඒකයි කොරින්තිවරුන්ගේ 2 කොරින්ති උන්වහන්සේ කතා කරලා කියන්නේ මගේ ප්‍රේමවන්තයනි ඒක වෙනම දැකීමක්. ඇදහිල්ලෙන් දකින්නවා කියන එක 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය බලන්න. 2 කොරින්ති 5:7 උන්වහන්සේ කතා කරලා කියනවා. අප ජීවත් වනුයේ හැමෝම කියන්නේ අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහිීමෙන්ය. ඒ කියන්නේ ඇදහිීමෙන් තමයි ඔබට ඊළඟ ස්තරය පේන්නේ. ඊළඟ රෙල්ම් එක පේන්නේ. දැකීමෙන් ඔබට පේන්න බෑ. අදහනවා කියන්නේ ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් උන්වහන්සේගේ වචනයෙන් අපි දකින්න ගන්න. ඒක වෙනම තැනක්. ඒතර උන්වහන්සේගේ වචනය ඔබගේ මගේ ජීවිතයට කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ වචනය ඔබ මාව විමසන්න ඕනේ. ඒ වචනය ඔබ මාව කඩන්න ඕනේ. ඒ වචනය ඔබ මාව චප්ප කරන්නට ඕනේ. ඒ වචනය ඔබ මාව බහැපත් කරන්නට ඕනේ. ඒකයි කොරින්ති ලිපියේ කතා කරලා කියන්නේ ඒක කොරින්ති 3 උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ඒක කොරින්ති 3 උන්වහන්සේ කතා කරලා කියනවා 19 මන්ද මේ ලෝකේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමකි. උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම උපාය වලින් අසු කරගන්නා සේකයි ඇත. තවද ස්වාමින් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නාසේක. කියාද ලියා ඇත. එයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත්වා. බෝස්ටිං මම මෙහෙමයි කියන තැන්වල තේරුමක් නැහැ. ඔය උද්දච්චකමෙන් ස්වාමීන් වහන්සේට සත්ත 5ක වැඩක් නැහැ. වචන 10ක් කතා කරොත් මම කියන තැන කොච්චරද? මම කරපු දේවල් අපි ඒක ස්වාමින් වහන්සේවත් පාවිච්චි කරලා මම තමයි යන්තිම නැද්ද? මම කියන තැනත් එක්ක. උන්වහන්සේ මෝසස්ව කඩන විදිහක් තියෙනවා. මෝසස්ව කඩන විදිය වේදනාව මගේ ප්‍රමාන්තයනේ. අපි මේ දවස්වල මෙනෙහි කරගෙන ආව වචනය මෝසස්ව මව් කුස තුල පිළිසිඳ ගන්නකොටම කැඩිච්ච චරිතයක් පිරිමි දරුවන් මරනවා කියන තැන. ඒ අම්මගේ සිතුවිලිත් එක කැඩුනා. ඊට පස්සේ ඉපදුනයින් පස්සේ
ඒ මරණ බයත් එක්ක නයිල් ගඟේ දාලා ඒ මරණ බයත් එක්ක මෝසස් බය වෙච්ච චරිතයක්. ඒතර මෝසස් මිනි මරලා මෝසස් බය වෙලා තමයි මිදියන් දේශයට යන්නේ. එතන ලිඳක් ගාව ඉඳගෙන ඉන්නේ. මේ තන මෝසස්ගේ ජීවිතය ඒ කියන්නේ අර චප්ප වෙච්ච තැනක්. මෝසස් හැදුනේ මිස්රේ මාලිගාවේ ඒ රාජ්‍ය පාරාවගේ දියණියගේ දරුවෙක් වගේ හැදිලා. ඊට එතනින් අහක් වෙන්න වෙනවා. මේ අස්ථාවරත්වය එහෙට මෙට විසි වෙන ගතිය. ඔබගේ මගේ ජීවිතේ මෙහෙම තැන් තියෙනව නේද ප්‍රේමාන්තයනේ? හැබැයි ඒ තැන්වල අපි ස්වාමින් වහන්සේව දැක්කේ නැහැ. ඒ තැන්වල පැනවත්කම නැනවත්කමත් එක්ක අපේ දුර්වලකම අපිට අවාසියක්. පැනවත්කම නැනවත්කම තුල මට ඒක අවාසියක් නිසා මම දක්ෂ ලෙස පාපය වහනවා. මගේ දුබලකම වහනවා. ඒක මම ප්ලෑන් කරනවා. ආදම් මේව පාපය වැහුවා වගේ, කොලාතු වලින් ලැජ්ජාව වහගත්තා වගේ. දාවිද් උරියාව මරලා පාපය හැංගුවා වගේ. මගේ ප්‍රමාන්තනේ අපි දක්ෂ ලෙස අපේ ඇත්ත වහනවා. මොකද අපිට ඕනේ ප්‍රතිරූපය අනිත් අය අපි ගැන දකින විදිය අතිශයින් වැදගත් නිසා. ඒකයි පරිසීවරු විනයදරයන්ගේ ජීවිතයේ තිබිට ප්‍රශ්නය සුදු හුණු ගාපු සොහොන් ගෙවල් වගේ. මෝසස්ගේ ජීවිතය උන්වහන්සේ කඩන විදිහක් තියෙනවා. ඒ කඩන තැනින් තමයි මෝසස් අනාවරණය කරන්නේ. ඔබගේ ජීවිතයේ බිඳුණු සිත බිඳුණු තැන ඔබ ජීවිතයේ කඩා වැටිච්ච තැන නින්දාව අසරණකම තුල ස්වාමීන් වහන්සේ මහ පුදුම විදියට අපට කතා කරනවා. ඒක කතා කරන්නේ උන්වහන්සේ ඔබ බාලයෙක් කරලා. ඒක අද සුවිශේෂය ගන්න අද සුවිශේෂය කතා කරන වචනය. උන්වහන්සේ කතා කළා කියනවා ඒ අවස්ථාවේ ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ස්වර්ගයටත් පොළවටත් ස්වාමීන් වන පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුතිපුතමි. එසේ පියාණනි ඔබට ප්‍රියමනාපයමය. ඒතර ඔබගේ ජීවිතයේ බිඳුවට වැටිච්ච තැන කාලකන්ණි වෙච්ච තැන ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේට ඕනේ ඔබගේ ජීවිතේ මෝසස්ට කතා කරා වගේ කතා කරන්න. අපි පියවරෙන් පියවර අයිති කර ගන්නවා. අද පළවෙනි කියවීමේ මෝසස්ට කතා කරපු විදිය. මෝසස් සෙටල් වෙලා ඉන්නේ මිදියන් දේශේ. පුච්චකේකේ දියණියක් අසාද බැඳලා විවාහ වෙලා සෙටල් වෙලා ඉන්න තැන වචනේ ගන්න. මෝසස් තම බාමණ්ඩිය මිදියන් පූජක තැන වන ජෙත්‍රෝගේ එළු බැටළු පට්ටිය රැක බලා ගනිමින් සිටියේ. දැන් මේ තමයි යාගේ රස්සාව. ඒ ඩිරෙක්ට් විදියට එළු බැටළු රැළ බලාගෙන ඉන්නවා. වචනේ කතා කරලා කියනවා ඔහු ඒ පට්ටිය පාලුකරය හරහා දක්කාගෙන ගොස් හෝරෙබ් නම් කන්දේ දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කාල. එයා දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කන්ද කියලා. නමුත් එතන එයා අහම්බෙන් එතනට යන්නේ හෝරෙබ් කියන කන්දේ. මේකේ ප්‍රමාන්තනේ ස්වාමින් වහන්සේ මෝසස්ට කතා කරන විදිය බලන්න. සමිදානන් වහන්සේගේ අපි හැමෝම කියමු. සමිදානන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක් ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ගින්නෙන්. ගින්නෙන් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ගින්න කියන්නේ මහ පුදුම අත්දැකීමක් පුරාණයේ ඉඳන්ම. ඔබට මතක නම් මිස්ර ජනතාව රාත්‍රියේදී ගිනි ටැමක් වගේ ස්වාමීන් වහන්සේ අරගෙන යනවා. බලකිනවා එලියා ජෙසොබෙල් රජිනගේ ප්‍රශ්නයේදී දිවැසිවරයන්ට චැලෙන්ජ් කරලා බොරු දිවැසිවරයන්ට ඒ වතුර දාලා ඒ පූජාසනයට හරක මරලා තියලා ඉහළින් ගින්නක් ඇවිල්ලා පිළිගන්නවා. කයින් ආබෙල්ගේ පඳුරු ගින්නක් ආකාරයෙන් ස්වාමීන් වහන්සේ පිළිගන්නේ. ආබෙල්ගේ පඳුර ගින්න කියන්නේ ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම තිබෙන තැන. ස්වාමීන් වහන්සේ ජීවමාන අත්දැකීම උන්වහන්සේ ඒක අපි දකින්නේ ඒ ගින්නම සුද්ධාත්ම ගින්න අපි ක්‍රියාපොතේ දකින්නේ ගිනි දිවවල් ආකාරයෙන් සුද්ධාත්මයන්ව පර්සනලි හැම කෙනෙක් මතට පතිත වුණා. ගින්න කියලා කියන්නේ ගින්නට දාන කිසි දෙයක් වෙනස් වෙනවා. ඒ විදිහට තියෙන ඔක්කොම පිච්චිලා වෙනස් වෙනවා. ගින්න කියන්නේ ඒ වගේ අත්දැකීමක්. මගේ ප්‍රමාන්තයනේ ස්වාමීන් වහන්සේ ඔබට ගින්න හරහා කතා කරනවා. ඔබගේ ගින්න. ඔබගේ ගින්න, ඔබගේ අරගලය, ඔබගේ වේදනාව, ඔබගේ ප්‍රශ්නය, ඔබගේ පීඩාව, ඔබගේ ප්‍රතික්ෂේපය කඩාගෙන වැටිච්ච තැන ඔබගේ හැඟීම දුබලකම කරගන්නට බැරි දේ මගේ ප්‍රමාන්තනේ ඒ ගින්න ඇතුලේ ස්වාමීන් වහන්සේගේ දූතයා ඔබට කතා කරනවා.
වචනේ බලන්න. ඔහු බැලූ විට කියන්න ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් පඳුරු ගින්නෙන් ඇවිලී ගිය නමුත් එය නොදැවෙන බව සිටිය. එය නොදැවෙන බව සිටිය. හරිම ලස්සනයි මේ ඉමේජ් එක. පඳුර ගින්නෙන් ඇවිලෙනවා හැබැයි දැවෙන්නේ නැහැ. ඇවිලෙනවා නම් දැවෙන්න ඕනේ. ඒක තමයි තියරිය. ඇවිලෙන එක පිච්චලා ඉවර වෙන්න ඕනේ. තියරිය. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දාහකය. ඒ කියන්නේ ගින්නට අහුවෙන දේ ඒ කොළ අතු නෙමෙයි වාචනය වෙන්නේ, භාවිතා වෙන්නේ පිච්චෙන්න. ඒ කියන්නේ කොළ අතු පිච්චුනොත් තමයි ඒක අලු වෙන්නේ. ඒතකොට ගින්න පත්තු වෙන්න අපිට දාහකයක් ඕනේ. මාධ්‍යයක් ඕනේ. අපි ඉටි පත්තු කරනවා නැද්ද? අපි ඕනම දෙයක් පත්තු කරන 10ක. ඒතකොට ඒ කොළ නෙමෙයි පාවිච්චි වෙන්නේ. වෙන බලයකින් තමයි ගින්න ඇති වෙන්නේ. ශද්‍රක් මේෂක අබේද්නෙගෝ දානියෙල් 3 අපි දකිනවා ගිනිමැද දේවදූතෙක් දෙවනස්ගේ පුත්‍රයෙක් වැනි කෙනෙක් එක්ක දැවෙන්නේ නැතුව ඉන්නවා. ළඟටම යන අය ගින්න වැඩි කරන්න ගිය කෙනාව පිච්චිලා මැරෙනවා. 7 ගුණයකින් ගින්න වැඩි කරනවා. අනිත් අයව පිච්චෙනවා. හැබැයි යාළව පිච්චෙන්නේ නැහැ. මගේ ප්‍රමාන්තයනේ මේ ගින්න කියන එක ඔබට මට කතා කරන විදියක්. ඔබගේ ජීවිතයේ ගිනි දෙකක් තියෙනවා. එක ගින්නක් තමයි ඔබ විනාශ කරන ගින්න. රාගයේ ගින්න ඔබව විනාශ කරනවා. ඔබ විනාශ කරනවා, අනිත් අයවත් විනාශ කරනවා. කාමයේ ගින්න විනාශ කරනවා. පාපයේ ගින්න ඔබ විනාශ කරනවා. ඒ කියන්නේ පාපය ඔබගේ රීරි මාංශය ඌරගෙන කනවා. පාපය කියන්නේ හරියට මගේ ප්‍රේමවන්තයනේ බල්ලෙක් මස් වැදල්ලක් නැතිවත් නැති කට්ටක් තල්ලු මර කනවා වගේ දෙයක්. උගේ මහක්කම තුවාල වෙලා ඒ මස් කට්ටේ ලේ ගලාගෙන එනවා. ඌ ඒක කල දෙවකකා ඒකම කනවා මැරෙනකම්ම. මගේ ප්‍රේමවන්තනේ පාපය කියන්නේ ඒ වගේ දෙයක්. ඒ ගින්න ඔබ විනාශ කරනවා. නමුත් ස්වාමින් වහන්සේ තුල උනාසිතක යන කෙනා තුල පීඩාව නැහැයි කියලා උනාසිත කියන්නේ නැහැ. උනාසිතක උනාසිය පිළිගන්න කෙනාගේ ජීවිතයේ අරගලය උනාසිය අහං කරනවා කියලා කියන්නේ නැහැ. උනාසිත කතා කරලා කියනවා බලන්න යෙසාය 43 4 වෙනි වගන්තිය සිට උනාසිත කතා කරන වචනේ බලන්න. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේ ගින්න උන්වහන්සේ හඳුන්වන විදියක් තියෙනවා. නුඹ මගේ ඇස් සමුවේ වටිනා වස්තුවක් බැවින්ද, ගරු කටයුතු සිටින බැවින්ද, මම නුඹලාට ප්‍රේම කරන බැවින්ද, නුඹලා බුදුර පිණිස දේශයෙන් එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි. බිය නොවන්න මම නුඹලා සමග සිටිමි. දුර නැගෙනහිරින් ද ඈත බස්නාහිරින් ද නුඹලා සමග නුඹලාගේ සෙනඟ මම රැස් කරගෙන එන්නෙමි. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න වචනේ ගිනි මැද ජල මැද උන්වහන්සේ ඔබව රකින්නවා. හරිම කොටේෂන් එක මම කියන්නම් ඔබට. යෙසායා 43 කතා කරලා කියන වචනය. ඒ ගින්න මැද උන්වහන්සේ ඔබව රකින්නේ. ගින්න අතරේ උන්වහන්සේ ඔබව රකින්නේ. ඒ ගින්නෙන් අහක් කරලා නෙමෙයි. දෙවනි වගන්තිය සමාවෙන්න. යෙසායා 43 දෙවනි වගන්තිය. නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමග සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් යන එතර වෙන විට ජම්බලය නුඹලා යට නොකරන්නේය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත. ස්වාමින් වහන්සේගේ කනෙක්ෂන් එකේ ඉද්දී ස්වාමින් වහන්සේගේ අතල්ලගෙන ඉන්න ඔබ මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේගේ ආදරය තුල උන්වහන්සේගේ වචනේ අදහන ඔබගේ ජීවිතයේ උන්වහන්සේ සුඛිත මුදිත කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා කුරුසිය දරාගෙන එන්න. ඒක තමයි මාවත. ඒ ගින්න ඇතුලේ ස්වාමින් වහන්සේ ඔබට කතා කරනවා. සමහරවිට හිතනවා ස්වාමීන් වහන්සේ වෛති කර ගන්න ප්‍රශ්න වැඩිද කියලා. සමහර අය අතහැරලා යනවා. ලෝකයම වෙන පැත්තකට අතවනද්දී ස්වාමීන් වහන්සේ ඔබ උන්වහන්සේගේම නිසා උන්වහන්සේ ඔබට ආදරය නිසා ජෝම්තුමාගේ 11 වෙනි පරිච්ඡේදය බලන්න. උන්වහන්සේ ඔබට ආදරය නිසා තමයි පරක්කු වෙන්නේ. උන්වහන්සේ ආදරය නිසා තමයි සමහර වෙලාවට උන්වහන්සේ එහෙම කරන්නේ. වචනේ කතා කරලා කියනවා 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 5 වෙනි වගන්තිය ජේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරස්ද ප්‍රේම කළසේක. ඒත් ඔහු අසනීපෙන් සිටින බව උන්වහන්සේට සැලවූ පසු තමන් සිටි ස්ථානයෙහිම දෙදිනක් නතර වී සිටිසේක. ඕනකමින් කරන්නේ ආදරය නිසා. උන්වහන්සේ ඔබ වේ ගින්නේ අතාරිනවා. ප්‍රේමන්තනේ පිච්චෙනවා රිදෙනවා අමාරුයි තරන්න බෑ කෑලි යනවා කීතු යනවා. ඒ ජේසුනේ මෙම කරන්නේ.
හැබැයි ඔබ ඒ ඇතුලේ ජීවත් වෙනවා. වෙන කෙනෙක් විනාශ වෙන්න ඕන තැනක ඔබ තාම අද ඔබ මම මෙතන හිටගෙන ඉන්නවා. දේශනා කරන්න, දේශනාව අහන්නත් ඔබ ජීවත් වෙනවා. ඒ අරගලේ වෙන කෙනෙක් ගියානම් විනාශ වෙයි. ඒකයි ගිනි ගන්නවා. හැබැයි ඇවිලෙන්නේ නැහැ. රිදෙන එකේ අඩුවක් නැහැ. හැබැයි ස්වාමින් වහන්සේ ඔබ විනාශ කරන්නේ නැහැ. ජීවිතේ සමහර සිද්ධිවල උන්වහන්සේ ඔබව අතහැරලා උන්වහන්සේ ඒ හරහා ඔබට කතා කරනවා. ඒ තැන්වල ඒ ගින්නදී මගේ ප්‍රේමවන්තයනි ඔබගේ ආඩම්බරකම්, ඔබගේ උද්දච්චකම්, ඔබගේ අලියුලුකම්, ඔබගේ ප්‍රේමවන්තයනි පිච්චිලා යනවා. උන්වහන්සේ ඔබගේ හුලම් බස්සලා ඔබගේ බින්දුවේදී උන්වහන්සේ කතා කරනවා. ඒක ඒ පඳුරේ තේරුම මෝසෙස්ට කතා කරන වචනේ අපි අයිති කරගමු. මෝසෙස් මේ පුදුමයකි. මම දැන් ඊට ලං වී පඳුර දැවෙන්නේ මන්ද කියයි බලමි තමාට කියාගත්තේ. මොකද මොකද කරන්නේ? පඳුරට ලං වෙනවා මගේ ප්‍රමාන්තනේ. පඳුරට ලං වෙනවා. ජීවිතේ අපිට ගොඩාක් වෙලාවට කියා දෙන්නේ සිද්ධි වලින් පැනලා යන්න කියලා. සිද්ධි වල නතර වෙන්න කියා දෙන්නේ. ලෝකේ ඇවිල්ලා කපටි ලෝකයක්. ලිස්සලා යන්න කියා දෙන්නේ. ඩීල් කරන්න කියා දෙන්නේ නැහැ. ප්‍රශ්න වලින් පැනලා යන්න අපිට තියෙන ලොකුළු ගොඩාක් කවර් අප්ස් තියෙනවා. වහ ගන්න දේවල් තියෙනවා. හංග ගන්න දේවල් තියෙනවා. කවර් අප්ස් එක්ක ඩිෆෙන්ස් මෙකැනිසම් එක අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ. ගින්නට එබිලා බලන්නේ නැහැ. මට මොකක්ද වෙන්නේ කියලා බලන්නේ නැහැ. එයාට මොකක්ද වෙන්නේ කියලා නතර වෙන්නේ නැහැ. අපි ගොඩාක් දේවල් වලින් ගොඩාක් දේවල් ආවරණය කරලා මොසස් තීරණය කළා ගින්න ළඟට ගිහලා බලන්න. අද උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඔබගේ ගින්න. ඒක පාපයේ ගින්නක්. ඒක අරගලයේ ගින්නක්. සමහරට ඔබට වෛරයක් තියෙනවා. හිතා ගන්න බැරි තරහක්. ඔබට අතහර ගන්න බැරි අබ්බැහිකමක්. සංවින්දනය හරි. වෙන අසුරක් හරි. එබැවින් ඔබගේ අතීතයේ හීනමානයක් තියෙනවා. ඔබ දෙයකට බයක් තියෙනවා. ඔබගේ ගින්න ඔබ අඳුර ගන්න. ඒ ගින්න ඇතුළට එබිලා බලන්න. හැමදාම වහගෙන හංගගෙන සුදුහුණු ගාගෙන වාගෙන ඉන්න බෑ. ගින්නට ලං වෙලා බලන්න. මෝසස් ගත්ත පියවර ස්වාමින් වහන්සේ තුල ගත්ත පියවර මොකක්ද? ඒකට ඇතුලේ එකෙන් පැනලා යන්න එපා. මගේ ප්‍රේමවන්තයනි ඒක හේතු දක්වන්න එපා. එතන එබිලා බලන්න, ලං වෙලා බලන්න මෝසස් ගන්න තීරණය. ස්වාමින් වහන්සේ අනාවරණය කරන්න එතනින් වචනය ගන්න. ඔහු එය බලන පිණිස කියන්න. ඔහු එය බලන පිණිස ඊට ලංවන බව සමිදානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසස් කියා ඔහුට හඬ ගැසුසේක. ඒ පුදුමය බලන්න යන්නේ ස්වාමීන් වහන්සේ පඳුර මැදින් කතා කරන නම කියලා. ඔබට මතකද මෝසස් කියන නමේ තේරුම? ජලයෙන් ගත්. නම දාන්නේ පාරාවගේ දුව. හැබැයි දෙවියන් වහන්සේ සැලසුම් කරන්නේ නම. මෝසස් මොකද එයාට තියෙනවා ජලයෙන් ගත්ත මෝසස් ඊශ්‍රායල් ජනතාව වෙතර කරන අත්දැකීමක්. ඒකයි මෝසස් කියන නමේ තේරුම වතුරත් එක්ක ලොකු ගනුදෙනුවක්. මෝසස් වචන කතා කරලා කියනවා ළඟ මුලින් කතා මෝසස් කියා කලින් වචන ගන්න. මෝසස් කියා ඔහුට හඬ ගැසූ සේක මමද ඔහුද මම මෙහි යයි කිවේය. ස්වාමීන් වහන්සේ ඔබට පර්සනලි කතා කරනවා. ඔබගේ එක සිද්ධියක්වත් ජීවිතේ අහඹු සිදුවීම් නෙමෙයි මගේ ප්‍රමාන්තයනේ. හැම දෙයක්ම උන්වහන්සේ සැලසුම් කරලා තියෙනවා. උන්වහන්සේ කියනවා බලන්න ගේ කුරුල්ලන් දෙදෙනෙක් තුට්ටුවකට ගන්න බැරි. නමුත් ගේ කුරුල්ලන් රාශියකට ඔබ වටිනවා. ඒ එකෙක්වත් උන්වහන්සේ නොදැනුවත්ව වැටෙන්නේ නැහැ. ඔබගේ හිස කෙස් පවා උන්වහන්සේ ගණන් කොට තියෙනවා. ඒ කියන්නේ හිසකයක් වැටෙනවා වගේ සියුම් සිද්ධියක් උන්වහන්සේ දන්නවා. හැම දෙයක් කරා ඔබට කියා දෙන දෙයක් තියෙනවා. මෝසස්ට ගින්න මැද්දේ ස්වාමීන් වහන්සේ කියා දුන්නා යෙසායා 30:20 බලන්න. උන්වහන්සේ ඔබට මට උගන්වන විදියක් තියෙනවා. ගින්න ඇතුලේ උන්වහන්සේ විපත නැමැති ආහාරයද පීඩාව නැමැති වතුරද ඔබට දෙන නමුත් ඔබට උගන්වන පිණිස උන්වහන්සේ ඔබ සමග වැඩ සිටනසේක. උන්වහන්සේ සොයා යාමට ඔබට උවමනාවක් ඇති නොවේ.
ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමග යන විට මෙන්න හරි මාර්ගය මෙහි ඇවිදින්නයි කියන හඬක් ඔබට පිටිපස්සෙන් ඇසෙනවා ඇත. ඒ ගින්න ඇතුලේ ස්වාමීන් වහන්සේ මොසස්ට කතා කරනවා. හැබැයි උන්වහන්සේ කතා කළ කියන වචනයක් කියන බලන්න. උන්වහන්සේ කතා කළ කියනවා එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතැනට ලං නොවන්න නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකයි වදාළසේක. මගේ ප්‍රේමාන්තියනේ ස්වාමීන් වහන්සේ ඔබ මාව කැඳවුවට ඒකට පිළිතුරු දෙන්න ඔබ මම සුදුසු තැනක නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ කතා කළා කියන්නේ ඒකයි. උන්වහන්සේ පේදුරුගේ දැලට මාළු රාශියක් අවුනයින් පස්සේ පේදුරුතුමා දන ගහලා කියනවා මම පව්කාරයෙක් ස්වාමිනී මගෙන් අහක් වෙන්න. ඒක ශුද්ධ භූමියක්. දෙවියන් දේවදූතයන් පය ගහන්න බය තැන තමයි යක්කු පිලුම් ගහන්නේ. ඒ ශුද්ධත්වය ලෝකෙට නැහැ. ස්වාමින් වහන්සේ ඔබව කැඳවන තැන පාරිශුද්ධ තැනක්. උන්වහන්සේ කියනවා වහන් ගලවන්න. පවන් ගලවන්න. දැන් එතන ගිනි ගන්නව නම් මගේ ප්‍රමාදේ. ගිනි ගන්නව නම් ගිනි පුලිකු තියෙන්න පුළුවන්. ගල් අඟුරු තියෙන, ගිනි අඟුරු තියෙන්න පුළුවන්. කකුල් පෑගිලා පොක්ක ළඟන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියනවා මොසස් පාවන් දාගන්න කියලා කියන්න ඕනේ. නැද්ද? ගින්න පෑගිලා. උන්වහන්සේ කියනවා පාවන් ගලවන්න කියලා. දැන් අර සකේවුස් කොට මිනිස්සෙක් කියලා කියනවා නේ. කොටයි ගහේ ඉන්නේ. සකේවුස් ගහේ ඉන්නදී උන්වහන්සේ කියන්නේ සකේවුස් වාගේ අතපය කොටයිනේ නේ. කොටයිනේ ඊට පස්සේ පරිස්සමෙන් බහින්න පය බිර අත බිඳේ පය බිරෙන් තබාවරෙන් කියලා වගේ ලිස්සල වැටේ කියලා පරිස්සම් මේ කියන්නේ. උන්වහන්සේ කියන්නේ සකේවුස්ට වහම බහින්න කියලා. වහම. වැටෙනේ වදාලා නැහැ. ස්වාමීන් වහන්සේ කියන ඔබගේ පාවහන් ගලවන්න. මගේ ප්‍රමාන්තියනේ එකක්. ඔබගේ ආරක්ෂාව අතාරින්න. ඔබගේ ආවරණය අතාරින්න. ඔබගේ නිර්වත් පාද දෙපා පතුල් පොළොවේ වදින්න දෙන්න. මමයි ඔබට කතා කරන්නේ ඔබට ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. මගේ ඉස්සරහට එන්න සම්පූර්ණයෙන් you surrender completely. ඔබගේ ජීවිතය මුළුමනින්ම අතාරින්න. ඒක මොනවද දෙන්නේ? සම්පූර්ණයෙන් එදා ආදම් මේව ආවරණය කරගත්තා. දැන් ඔබ නිරාවරණය කරන්න මගේ ඉස්සරහා පාවහන්න අවශ්‍ය නැහැ. මේක ශුද්ධ භූමියක්. මගේ ප්‍රේමාන්තනේ ඊළඟ ලස්සන කාරණාව තමයි පාවහන් දාන්නේ පුත්‍රයෙක් වහලෙක්ට පාවහන් දාන්න අවසර නැහැ. මට මතක නම් කීකුරු පුත්‍රයා ගෙදර එද්දී තාත්තා පාවහන් ලෑස්ති කරනවා. උපත් ජුවම්තුමාගේ ලුක්තුමාගේ 15 වෙනි පරිච්ඡේදය බලන්න. තාත්තා ඇයි පාවහන් ලෑස්ති කරන්නේ? වචනය කතා කරලා කියනවා ඇයි එයා ඌරු කොටුවේ හිටියේ වහලෙක් වගේ. වහලෙක්ට පාවහන් දාන්න අයිතියක් නෑ මත ප්‍රේමාන්තනේ. එනිසා 22 වෙනි වගන්තිය ඒත් පියා සිය මෙහෙකරුවන් කැඳවා වහම හොඳම සලුවගෙන ඇවිත් මොහුට අන්දවන්න මොහුගේ ඇඟිල්ලේ මුද්දුවක් පළඳවා පාදවල වහන්ද දමන්න. කතා කරලා කියන්නේ කැඩිච්ච සෙරෙප්පු තියන්නේ වයින් කළ අලුත් ඒවා නෑ. පාදවල වහන් දාන්න. ඇයි වහන් නෑ? පාවන් නෑ වහලෙක්. මෙතන උන්වහන්සේ කියනවා එතන තාත්තා කියනවා පාවන් දාන්න කියලා. මෙතන තාත්තා කියනවා පාවන් ගලවන්න කියලා. ඒ කියන්නේ මොකක්ද? You become slave to my word. ඔබ මගේ වහලෙක් වෙන්න. මම කියන දේ කරන පුංචි දරුවෙක්. ඒකයි පැනවතුන්ගෙන් නැනවතුන්ගෙන් හංගලා බාලයන්ට අනාවරණය කරන්නේ. ස්වාමින් වහන්සේ අනාවරණ ඉස්සරහා දේව ගරුබිය උන්වහන්සේගේ සුවහස් සැලැස්ම මේක ශුද්ධ භූමියක්. මේක උන්වහන්සේ වැඩ සිටින තැන මම එතන මගේ ජීවිතය වහල් කරනවා. මගේ ජීවිතය පාර කරනවා. උන්වහන්සේට නතු කරනවා. ඒ අනාවරණය ලබන්න ඔබ මම සුදුසු අය නෙමෙයි. හැබැයි ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසාම උන්වහන්සේ ඔබට කතා කරනවා. උන්වහන්සේට ඔබ ගැන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම ඔබට අනාවරණය කරන්න උන්වහන්සේ ඔබව ගමන කරගෙන එනවා. හරි තැනදී ඔබට කතා කරනවා. මොසස් වසුද්ධ කරලා අරගෙන ඇවිල්ලා කතා කරා වගේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මම තවදුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද ජාකොබ්ගේ දෙවියන් වහන්සේද මමයයි වදාළසේක. මොසස් දෙවියන් වහන්සේගේ මුහුණ දැස බැලීමට බියව බැවින් තම මුහුණ වසා ගත්තේය. දැන් ඉතින් මෙන්න ඊශ්‍රායල් ජනතාවගේ මොර ගැසීම මා වෙත නැගී ඇත. තවද මිස්ර වාසීන් දෙන දරුණු පීඩාවන්ද මා දැක ඇත. He's a personal God. නැසෙ බෝ පෞද්ගලිකව දකින්න තැනන් වහන්සේ කෙනෙක්. ඊශ්‍රායල් ජනතාව වේදනාව විඳිද්දී
පීඩා විඳිති පාරාවගේ දුක් කන්දරාව දරද්දී උන්වහන්සේගේ හදවත කකියන පීතෘත්වය මාතෘත්වය අඳුරගන්න. ඔබට ඕන දෙයක් වෙන්න කියලා උන්වහන්සේ අහක බලාගෙන නැහැ. එතකොට අවුරුදු ගාණක් එතන බැල මෙහෙවරකම් කරද්දී පීඩාව යද්දී උන්වහන්සේ බලාගෙන හිටියා. හැබැයි වෙන සැලැස්මක් හරි තැනදී උත්තර දෙන්න උන්වහන්සේ යසaya 49 උන්වහන්සේ 8 වෙනි වගන්තියේ කතා කරලා කියනවා සුදුසු කාලෙදී මම ඔබට පිළිතුරු දෙනවා ගැලවීම දවසේදී මම ඔබ ගලව ගන්නවා. එනිසා උන්වහන්සේ ඔබව අතහැරලා නෙමෙයි ඔය පීඩාවේ ඔබ යන්නේ ඔය ගින්නේ ඔබ ඉන්නේ. උන්වහන්සේ ඔබව අහක දාලා නෙමෙයි ඔබ අවචාතිකයකින්ද නෙමෙයි. උන්වහන්සේ ඔබ ගැන කැක්කුමක් තියෙනවා. හැබැයි උන්වහන්සේ අදාළ උත්තරේ ලෑස්ති කරනවා. මොසස් කියනවා මගේ ජනතාව නැවතේ වචනේ ගන්න මගේ ජනතාව. එබැවින් දැන් ඉතින් එන්න මගේ සෙනගවන ඊශ්‍රායල් ජනතාව මිස්රයෙන් පිටතට ගෙන යන පිණිස මම නුඹ පාරාව වෙත යවන්නෙමි. මගේ ජනතාව මම ඔබව පාරාව වෙත යනවා. මගේ ප්‍රමාන්තියනේ ස්වාමීන් වහන්සේ මෝසස්ව කඩනවා. ජනතාව ගොඩනගන්න. උන්වහන්සේ ඔබව කඩනවා. අම්මා කෙනෙක් විදියට. ඔබගේ පවුල ගොඩනගන්න. ඔබව කඩනවා තාත්තා කෙනෙක් විදියට ඔබගේ පවුල ගොඩනගන්න. දුවෙක් පුතෙක් විදියට ඔබව කඩන්නේ දෙමව්පියන් වහන්සේ ගොඩනගන්න. ස්වාමීන් වහන්සේ ඔබටයි කතා කරන්නේ. පඬිතයන් උන්වහන්සේ කැඳවන්න බෑ. උන්වහන්සේ ඔය සිද්ධිය හරහා ඔබ බහැපත් කරලා ඔබ පුංචි කරලා ඔබ බිඳුවට දාලා ඔබගේ zero එකේදී තැනදී උන්වහන්සේ ඔබට කතා කරනවා. එයාදරය අදහන්න අයිති කරගන්න. මෝසස් කියන වචන බලන්න. මෝසස් කොහොමත් බය කෙනෙක්. එතකොට මෝසස් දෙවියන් වහන්සේට කතා කොට පාරාව වෙත යාමට ඊශ්‍රායල් ජනතාව මිස්රයෙන් පිටතට ගෙන ඒමටත් මම කවරෙක්ද යසිය. මෝසස් කොහොමත් ප්‍රශ්නයක් තිබුණා ගොත නිසා. ගොතයි මෝසස් බයිබලේ තියෙනවා ඒක. ගොතයි කියලා කියද්දි ස්ටැමරින් ගැන අහලා බලන්න. ගොත කියන එක මනෝවිද්‍යාත්මකව වෛද්‍යානුකූලව ඒගොල්ලෝ කියනවා ගොඩාක් වෙලාවට ෂොක් එකක් එක්ක පුංචි කාලේ ඒ වගේ බයක් වෙච්ච තැනක දරුවා ගොත ගහන්න පුළුවන්. මෝසස්ගේ ජීවිතේ බය කියන එක ජීවිතේම කොටසක්. ගොතයි ස්වාමිනේ කොහොමද මම කොහොමද යන්නේ? මම නසුදුසුයි අවසානයේ වචනේ නාසි කතා කළා කියනවා. දෙවනාස උත්තර දෙවින් මම නුඹ සමග සිටිමි. මා නුඹ එව් බව දැන ගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ. එනම් නුඹ සමග මිස්රයෙන් පිටතට ගෙනා විට නුඹ සෙනග මිස්රයෙන් ගෙනතට ගෙනා විට මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මාහට වැඳුම් පිදුම් කරන්න නොයයි වදාළසේක. මම ඔබත් එක්ක ඉන්නවා. ඔබගේ පුංචිකම තුළ දරුකම තුළ දේවාදරයක් දකින්න. ස්වාමීන් වහන්සේ ඔබව ඔය උද්දච්ච තැනින් කඩලා බාලයක් කරලා උන්වහන්සේගේ සලස්ම උන්වහන්සේගේ සිත ඔබට අනාවරණය කරනවා. ඒ කතා කරන්නේ ගින්නක් අස්සේ. අද මේ වෙලාවේ මේ කාලේ මේ යුගයේ ඔබගේ ගින්න ඇතුලේ ඔබට පැනලා යන්නේ නැතුව ඒ තුල ස්වාමීන් වහන්සේත් එක්ක ලං වෙන්න පාවාන් ගලවලා අනාරක්ෂිත තැනක ස්වාමීන් වහන්සේට බාර වෙන්න කැප වෙන්න සරෙන්ඩර් වෙන්න උන්වහන්සේගේ වචනෙට වහල් වෙන්න කුඩා දරුවෙක් වගේ කීකරු වෙන්න උන්වහන්සේට ඔබට හිතා ගන්න බැරි දෙයක් හිතා ගන්න බැරි දෙයක් එක කොරින්ති 2:9 උන්වහන්සේ කියන ඔබගේ උන්වහන්සේට ප්‍රේම කරන අයගේ උන්වහන්සේ සැලසුම් කළා තියෙන දේ කිසිම ඇසකින් දකින්න බැරි සවනකින් අසන්න බැරි සිතකින් සිතන්නට බැරි දෙයක් කියලා විශ්වාස කරන්න. පැනවතුන්ගෙන් නැනවතුන්ගෙන් අංගලා ඔබටයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඒ පුංචිකම තුළ ඒ දයාබරකම තුළ ඒ දේ අයිති කරගන්න ස්වාමීන් වහන්සේගේ සිහිනය ඇත්තක් කරන්න ඔබගේ දායකත්වය උන්වහන්සේට දෙන්න වචනය අද ඔබට ඇරයුම් කරනවා.